වස්සාන ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පළවෙනි කාරණේ තමයි භික්ෂුව ධර්මයේ දියුණු කරන කෙනා ශ්‍රද්ධාව තියාගන්න ඕන. ඒ ශ්‍රද්ධාව පිළිමය අභිමුව ඇති වෙන්න ඕන තත්වයක්ම නෙමෙයි. පිළිමේ පමණක් පාදක කරගෙන ඇති වෙන්න ඕන තත්වයක් නෙමෙයි. ඊළඟට ඒක විස්තර කරද්දී ධර්මයේ තියෙනවා ඉදාවුසෝ භික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන සරණ ගියපු සරණයි උපකාර වෙන්නේ. ඒකට අවබෝධය අදහ ගන්නවා නම් ඒ අවබෝධය පිළිබඳ නුවණක් බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. එකම සරණ භාග්‍යවතුන් වහන්සේමයි කියන අදහස සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම තියෙන්න ඕන අවදියක්. ඒක නැති වුණොත් බුද්ධ ශ්‍රාවකයා බරපතල විදියට කඩා වැටෙන්න පුළුවන්. ඒ බහූපකාරයේ නැති වුණොත් එහෙම අර විමුක්තිය පිණිස යන ගමනට විශාල පලිබෝධයක් මතුවෙන්න පුළුවන්. මේ සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාව නැති වුණාට පස්සේ ඒ බෞද්ධ ශ්‍රාවකයා විවිධාකාර මිත්‍යා දෘෂ්ටීන්ට අහු වෙලා යනවා. බෞද්ධ වෙස්යෙන් පෙනී ඉන්නේ. බුද්ධ පූජාවත් පිළිවෙත් ආදියත් අඩුවක් නැතුව කරනවා. හැබැයි පින්වත්නි බලවත් ලෙස විවිධාකාර දෘෂ්ටීන්ට අහු වෙලා යන ගතියක් එයා තුල තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි එයා පිළිමය මුල් කරගෙන සරණ ගියාට අපි මතක් කරපු සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහාගෙන සරණ ගිහින්නේ නැහැ. විවිධාකාර දේවාලවල විවිධාකාර කේන්දරකාරයෝ ළඟ විවිධාකාර නැකත් ශාස්ත්‍ර පිළිබඳ එයාගේ ජීවිතේ විවෘත වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ අවබෝධයෙන් අදහන ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ අවබෝධයෙන් අදහගත්තට පස්සේ උන්වහන්සේගේ අවබෝධයයි අදහගෙන තියෙන්නේ. ඒකට අවබෝධය අදහගෙන ඉන්න කෙනෙක් බරපතලම අර්බුදයේ විදියට දකින්නේ කුමක්ද පින්වත්නි? ජරා මරණ දුක. ඒත් මේ ජරා මරණ දුක ඇති උනේ කුමක් නිසා කියලාද භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ? හේතුඵල සහිතව බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මහණෙනි ජාතිය නිසායි ජරා මරණ දුක ඇති වෙන්නේ. එහෙම නැතුව කේන්දරේ නිසා නෙමෙයි. දේවාල නිසා නෙමෙයි. අපේ ඉරණම ශාස්ත්‍රයකට වෙනස් කරන්න පුළුවන් කියලා හිතන්නේම එයාගේ අවබෝධයේ තියෙන සිදුරු නිසා. දැන් භාග්‍යවතුන් වහන්සේ මතක් කළා බොහෝ කොට උපකාර වන පළවෙනි කාරණේ තමයි ඉදාවුසෝ භික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහගෙන සරණ යන්න බැරි වුණාට පස්සේ විවිධාකාරයේ මතවාදවලට දෘෂ්ටිවලට අහු වෙලා යනවා. අන්න ඒ බඳු දෘෂ්ටිවලට අහු වෙලා යන ගමන් ඒ ශ්‍රාවකයාගේ හිතේ නිවන ගැනත් අදහසක් තියෙනවා. හැබැයි නිවන බොහෝම දුරයි ඒ බඳු ශ්‍රාවකයෙකුට. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන බිම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ වෙසෙන හිටපු අනුරාධපුර කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ HB රත්නායක මහත්මයා සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහාවිද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පතිනිය ඉන්ද්‍රලතා රත්නායක මහත්මිය යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ HB රත්නායක මහත්මයා සහ ඉන්ද්‍රලතා රත්නායක මහත්මිය යන පින්වත් දෙපළ විවාහ ප්‍රාප්ත වී සැප්තැම්බර් 21 වන දිනට වසර 50ක් පිරීම නිමිත්තෙන් එම දෙපළටත් දයාපර දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය හසලක සීල විමල ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමේ පංච ධම්මා බහුකාරා පංච පදානි අංගානි දාවුසෝ බික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්ති. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුපූර්ව වශයෙන් ජීවිතේ වඩාගත යුතු දෙයක්. එක ක්‍රමානුකූලව තමන්ගේ సంతానගත ක්‍රියාවලිය තුල අත්දකින්න අවශ්‍ය දෙයක්. ඒ අත්දැකීම් පරාසය තුල ඒකාන්ත වශයෙන් හේතුඵල ගැළපී තියෙන ශ්‍රාවකයෙකුට හිත විමුක්තියට පත් කරගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ විමුක්තිය කියන පණිවිඩය ප්‍රාර්ථනාවක් මත ලැබෙන දෙයක් නෙමෙයි. එකට අදාළ වටපිටාව බොහෝ කාරණා තුලින් ශක්තිමත්ව තියෙන්න අවශ්‍යයි. විවිධ පැතිවලින් බලලා අපේ ආධ්‍යාත්මික ගුණධර්ම අපි ගොඩනගා ගන්න දක්ෂ වෙන්න ඕන. ඒතර ඒ ගොඩනගා ගන්න ශ්‍රාවකයෙකුට බණ ටිකක් අහලා මේ ධර්මය මනස තුල ගොඩනගා ගන්න දරා ගන්න සීමාවෙන් පමණක් ප්‍රායෝගිකව ගැඹුරු ප්‍රතිලාභයක් හදා ගන්න අමාරුයි. කියවීම ශ්‍රවණය කියන්නේ බහුශ්‍රූතභාවයට උදව් වුණාට ඒ බහුශ්‍රූතභාවයේ තවත් විවිධ පැතිකඩ විවිධාකාරී කොටස් සංවර්ධනය විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් ඒ ඇතිවෙන දහම් දැනුම නිසාම මාන්නක්කාරකමක් ගොඩ නැගිලා සාමාන්‍ය කෙනෙකුටත් වඩා පරිහානියක් ඒ පුද්ගලයා තුළ ඇතිවෙන්න බැරි කමක් නැහැ. ඒක අද දකින්නත් ලැබෙනවා. මේ දහම් දැනුමින් සම්පූර්ණ Tamanගේ නුවණ හදාගන්න උත්සාහ කිරීම මත බොහෝ දෙනෙක් මාන්නක්කාරකමකින් මට දහම් දැනුම තියෙනවා, මේ ඔක්කොම මගෙන් තමයි ඉගෙන ගන්නෙ, මට අභිධර්මයේ ගැන දැනුමක් තියෙනවා, මේ අයට නෑ, මම මේ ධර්මයේ හොඳට මතක තියාගෙන ඉන්නවා, මේ අයට ඒ බඳු මතකයක් නෑ කියා මාන්නක්කාරකමම ගොඩ නැගෙනවා. සමහර විට ධර්මයක් දන්නේ නැති, ගැඹුරින් පළල් දහම් දැනුමක් නැති කෙනෙකුට ඒ බඳු මාන්නක්කාරකමක් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අද ගොඩාක් දෙනෙක්ගේ එක ලක්ෂණයක් විදිහට අපිට පේනවා. හේතුව තමයි සමහර අයගේ ජීවිතවල වැඩිච්ච ධර්මයක්, පුහුණු වෙච්ච ධර්මයක් නැහැ, මතක තියාගත්ත ධර්මයක් තියෙනවා. නමුත් මේ මතකය පමණක් අවබෝධය කරා ප්‍රමාණවත් නැහැ. මතකයත් අවබෝධයට අත්‍යවශ්‍ය අංගයක්. මතක තබා ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ කියන එකයි අපි මෙතනදී පැහැදිලි කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට වදාලා, මහණෙනි, උපකාරාර්ථයෙන් වැදගත් වන දේ පළමුව සකස් කරගන්න. මේ ජීවිතේට බහූපකාරය බොහෝම වැදගත් දෙයක්. බහූපකාරය නැති වුණොත් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අමාරුයි. ධර්ම මාර්ගයේ ඉදිරියට යන ශ්‍රාවකයෙක් ඒ බහූපකාරය, බොහෝ කොට උපකාරය හදා ගැනීම ඉතාම වැදගත් අංගයක් විදියට සලකන්න ඕන. දැන් භාග්‍යතුන් වහන්සේ අපට වදාලා, මහණෙනි, මේ උපකාරය කියන එක පැති ගණනාවකින් හදා ගන්න ඕන. දැන් උපකාරයක් අවශ්‍ය වෙන්නේ මූලික ක්‍රියාවලියටයි. සල්ලි නැති මිනිහෙකුට අපිට සල්ලි වලින් උපකාර කරන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි, යම් වෙලාවක අසරණ වෙලා තියෙනවා නම් මොන පැත්තකින් හරි අපිට පුළුවන් විදිහට උපකාර කරන්න පුළුවන්. එහෙමනම් මේ උපකාරය අවශ්‍ය වෙන තැනකදී තමයි උපකාරය අවශ්‍ය වෙන්නේ. මුලින්ම උපකාරාර්ථයෙන් උපකාරය වැදගත් වන්නේ මූලික පදනමටයි.
ඒ උපකාරය කතමෝ පංච ධම්මා බහූපකාරා බොහෝ උපකාරයේ අවශ්‍ය තැන උපකාරය හදාගන්නේ නැතුව යම් කෙනෙක් මේ කටපාඩම් කරගෙන චිත්ත කාණ්ඩයට අයිති කොටස් මේ පමණයි චෛතසික කාණ්ඩයට අයිති කොටස් මේ පමණයි මේ මතකය පමණක් කිසිම ආකාරයකින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ මෙබඳු ගුණධර්ම මූලික පදනමේ හිට හදාගන්න අවශ්‍යයි. දැන් හොඳට හයිය මුලක් තිබ්බොත් තමයි ඕනෑම කැළඹීමකට ඒ ගහ ඔරොත්තු දෙන්නේ. නැත්නම් ඕනම කැළඹීමකට ඒ ගහ ඔරොත්තු දෙන්නේ නැහැ පින්වත්නි. ඒතර ඕනම කැළඹීමකට ඒ ගහ ඔරොත්තු දෙන්න නම් උපකාරාර්ථයෙන් අනුග්‍රහය හදාගන්න ඕන. එතනදී භාග්‍යවතුන් වහන්සේ පළවෙනියෙන් අපට වදාලා ඉදාවුසෝ බික්ඛු සද්දෝ හෝති සද්දස්ස සද්දහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පළවෙනි කාරණය තමයි භික්ෂුව ධර්මයේ දියුණු කරන කෙනා ශ්‍රද්ධාව තියාගන්න ඕන. ඒ ශ්‍රද්ධාව පිළිමය අභිමුව ඇතිවෙන්න ඕන තත්වයක්ම නෙමෙයි. පිළිමේ පමණක් පාදක කරගෙන ඇතිවෙන්න ඕන තත්වයක් නෙමෙයි. ඊළඟට ඒක විස්තර කරද්දී ධර්මයේ තියෙනවා ඉදාවුසෝ බික්ඛු සද්දෝ හෝති සද්දහති තථාගතස්ස බෝධින්. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන සරණ ගියපු සරණයි උපකාර වෙන්නේ. ඒතර අවබෝධය අදහා ගන්නවා නම් ඒ අවබෝධය පිළිබඳ නුවණක් බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. එකම සරණ භාග්‍යවතුන් වහන්සේමයි කියන අදහස සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම තියෙන්න ඕන අවදියක්. ඒක නැති වුණොත් බුද්ධ ශ්‍රාවකයා බරපතල විදියට කඩා වැටෙන්න පුළුවන්. ඒ බහූපකාරයේ නැති වුණොත් එහෙම අර විමුක්තිය පිණිස යන ගමනට විශාල පලිබෝධයක් මතුවෙන්න පුළුවන්. මේ සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳ සද්ධාව නැති වුණාට පස්සේ ඒ බෞද්ධ ශ්‍රාවකයා විවිධාකාර මිත්‍යා දෘෂ්ටීන්ට අහු වෙලා යනවා. බෞද්ධ වේශයෙන් පෙනී ඉන්නේ. බුද්ධ පූජා වත් පිළිවෙත් ආදියත් අඩුවක් නැතුව කරනවා. හැබැයි පින්වත්නි බලවත් ලෙස විවිධාකාර දෘෂ්ටීන්ට අහු වෙලා යන ගතියක් එයා තුල තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි එයා පිළිමය මුල් කරගෙන සරණ ගියාට අපි මතක් කරපු සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහාගෙන සරණ ගිහින්නේ නැහැ. විවිධාකාර දේවාලවල විවිධාකාර කේන්දරකාරයෝ ළඟ විවිධාකාර නැකත් ශාස්ත්‍ර පිළිබඳ එයාගේ ජීවිතේ විවෘත වෙන්න පුළුවන්. ඒකට තථාගතයන් වහන්සේ අවබෝධයෙන් අදහන ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ අවබෝධයෙන් අදහගත්තට පස්සේ උන්වහන්සේගේ අවබෝධයයි අදහගෙන තියෙන්නේ. ඒකට අවබෝධය අදහගෙන ඉන්න කෙනෙක් බරපතලම අර්බුදයේ විදියට දකින්නේ කුමක්ද පින්වත්නි? බරපතලම අවබෝධය අවදානම විදියට එයාට අවබෝධ වෙන්නේ දැනෙන්නේ ජරා මරණ දුක. මේ ජරා මරණ දුක ඇති වුණේ කුමක් නිසා කියලාද භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ? හේතුඵල සහිතව බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මහණෙනි ජාතිය නිසායි ජරා මරණ දුක ඇති වෙන්නේ. එහෙම නැතුව කේන්දරේ නිසා නෙමෙයි. දේවාල නිසා නෙමෙයි. අපේ ඉරණම ශාස්ත්‍රයකට වෙනස් කරන්න පුළුවන් කියලා හිතන්නේම එයාගේ අවබෝධයේ තියෙන සිදුරු නිසා. දැන් භාග්‍යවතුන් වහන්සේ මතක් කළා බොහෝ කොට උපකාර වන පළවෙනි කාරණේ තමයි ඉදාවුසෝ බික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහගෙන සරණ යන්න බැරි වුණාට පස්සේ විවිධාකාරයේ මතවාදවලට දෘෂ්ටිවලට අහු වෙලා යනවා. අන්න ඒ බඳු දෘෂ්ටිවලට අහු වෙලා යන ගමන් ඒ ශ්‍රාවකයාගේ හිතේ නිවන ගැනත් අදහසක් තියෙනවා. හැබැයි නිවන බොහෝම දුරයි ඒ බඳු ශ්‍රාවකයෙකුට. මොකද භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහගත්තට පස්සේ එයා ලෝකයේම හේතුඵල සහිතව ගැට ගැසී ඇති ආකාරයටයි දකින්නේ. හේතුඵල සහිතව ගැට ගැහී ඇති ලෝකයක හේතු නිරුද්ධ වීමෙන් සියල්ල නිරුද්ධ වී යන ආකාරයටයි ඒ ශ්‍රාවකයා දකින්නේ. ඒ බඳු ශ්‍රාවක භාවයක් තියෙන කෙනෙක් නිරන්තරයෙන් පින්වත්නි විවිධාකාර මිත්‍යා දෘෂ්ටීන් කෙරෙහි එළඹෙන අවස්ථාව එළඹෙමින් කාලයේ ගෙවන අවස්ථාව එයාට පලිබෝධයක් නිවනට. ඒ නිසා අවබෝධය අදහගන්න. අවබෝධය අදහගත්තාම ඔබට තේරේවි
මේ කේන්දර නැකත් දේවාල විවිධාකාර අභිචාර විදිත් මාරයා අටවපු තොණ්ඩුවක් කියලා. මේ පටිච්ච සමුප්පන්න ආර්ය න්‍යාය අවබෝධ කරගන්න පැනවිච්ච සම්බාධකයක් කියලා ඔබට තේරෙවි. ඔබට යම් දවසක තේරෙවි ලොකුම කොඩි විනය මෙහි ඉන්න අය කරන එකක් නෙමෙයි. උපදීමමයි ලෝකයේ තියෙන බරපතල කොඩි විනය. මේ කොඩි විනය වනසා ගත යුතුයි. ඒ කොඩි විනය වනසා ගන්නවා නම් මේ ලෝකේ විදර්ශනාත්මක වැඩපිළිවෙලකට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න ධර්මකාමී වැඩපිළිවෙලකට අවතීර්ණය වෙන්න ඕන කියලා ඔබට දැනේවි. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය අවබෝධයෙන් අදහන කෙනෙකුට ධර්මයේ තමයි ලෝකේ ස්තරම්ම දේ විදියට පේන්නේ. සංඝයා අදහන ශ්‍රාවකයෙකුට මේ නිකලෙස් වීම තමයි ලෝකේ වටිනාම දේ විදියට පේන්නේ. ඒතර මේ පදනම නැතුව මං හිතන්නේ අභිධර්ම කතා සූත්‍රානුගත ගැඹුරු බුද්ධ වචනය අහලා කටපාඩම් කරගෙන මතක තියාගෙන හිටියට ප්‍රමාණවත් ප්‍රයෝජනයක් තියෙයි කියලා. ඒ නිසා පළවෙනි කාරණේ විදියට භාගතුන් වහන්සේ වදාළේ එයයි. දෙවෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ අපට සිහි කරනවා පින්වත්නි දැන් අවබෝධය අදහාගෙන සරණ යන එක පළවෙනි කාරණේ. ඒක තමයි උපකාරය. මේ මොකට උපකාරයේද? ආර්ථික දියුණුවට නෙමෙයි. නිවන පිණිස උපකාරයයි කතා කරන්නේ. ඒත් නිවන පිණිස උපකාරය හදාගත්ත කෙනාට නිවන මුණ නොගැහුනොත් කුමක් වෙයිද? ස්ථීර වශයෙන් යා සුගතියට විවෘත වෙනවා. සුගතියට විවෘත වීම තුල පවා ධර්මයේ වැඩි වැඩියෙන් කතා කරන තැනක ඔබේ ජීවිතේ විවෘත වේවි. ඒක අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන්න ඕන තත්වයක් නෙමෙයි. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දේශනාවේදීම අප්පාබාධෝ හෝති අප්පාතංකෝ අල්පාබාධ ඇත්තෙක් වීම අල්ප රෝග ඇත්තෙක් වීම නිරන්තරයෙන් කායික විහරණය මානසික විහරණය දෙවැනි උපකාරය කියනවා නිවනට. ඒතර මේ නිරෝගීකම කියන එක භාගතුන් වහන්සේ අදහස් කරපු දෙයක්. නිරෝගී ශ්‍රාවක භාවයක් ඔබටත් මටත් අවශ්‍යයි. මොකද කය මනස නිරෝගී නොවිච්ච තැනක කොහොමද නිවන කරා හිත පමුණුවන්නේ? නිවන කරා හිත පැමිණෙන්නේ? ඒ නිසා නිරෝගීකම පිළිබඳවත් බුදුරජාන් වහන්සේ උපකාරාර්ථයෙන් වැදගත් දෙවෙනි කාරණේ විදිහට පැහැදිලි කළා. දැන් මේ උපකාරයේ පළවෙනියෙන් හදා ගන්න ඕනේ. මේ තමයි ශක්තිමත් මුලක් හදනවා මහා රූස්ස ගහකට. ලෝකේම කම්පා වුණත් මොන්න තරම් කුණාටුවක් සුළඟක් ආවත් මේ ගහ බිඳෙන්නේ නැති විදියට හරියට හොද්දට කොන්ක්‍රීට් දාපු ස්තම්භයක් වගේ පිහිටි ආධ්‍යාත්මයක් හදාගන්න උපකාර වන කාරණා ගැනයි මේ මුලින් පැහැදිලි කරන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ විදියට අල්පාබාධ ඇති බව, තුන්වෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා අසටෝ හෝති අමායාවී යථාභූතං අත්තානං. අසටෝ සටකපටිකම තිබ්බොත් අමායාවී මායා ඇති බවක් තිබ්බොත් එයාට ධර්මයට උපකාරය හදාගන්න බෑ. වංචා නැති බවත් මායා නැති බවත්. මායා නෑ කියන්නේ Tamanගේ ඇත්ත తත්වය ප්‍රකට කරනවා. දැන් අද ගොඩාක් දෙනෙක් Tamanගේ ඇත්තම తත්වය ප්‍රකට කරන්නේ. එයා ඇතුලේ එකක් තියාගෙන එළියට වෙන එකක් පෙන්නනවා. ඒ කියන්නේ මායාව හරියට වැඩි අද මිනිසුන්ගේ. Tamanගේ හිතේ ඇති යථා ස්වභාවය නෙමෙයි එළියට ප්‍රකට කරන්නේ. ඒ මායා නැති බව ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන දෙයක් විදියටයි භාගතුන් වහන්සේ පෙන්වුවේ. ඒකට ධර්මයේ තියෙන්නේ අසටෝ හෝති අමායාවී යථාභූතං අත්තානං කියලා. එතකොට යථාභූත తত্ত্বය භාගතුන් වහන්සේ පෙන්වනවා ශාස්ත්‍රුන් වහන්සේට හෝ නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේට හෙලි කරන්න ප්‍රකට කරන්න කියනවා. අද මිනිස්සු ඇතුලේ එකක් තියාන එළියට එකක් පෙන්නනවා. ඒ නිසාම උපකාරය නිවනට හදාගන්න බෑ. බලන්න කොච්චර වැදගත් දෙයක්ද. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා Tamanගේ ඇතුලේ තිබුණු දේ බය නැතුව ප්‍රකට කළා. දැන් සමහර හාමුදුරුවෝ හිටියා පැවිදි වෙලා Tamanගේ බිරිඳ ඉන්න ගෙදරට පින්නපාත යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගෙන්නලා ඇහුවා මේ භික්ෂුව මේ කතාවක් යනවා ඔබ පරණ බිරිඳගේ ගෙදරට දානි වළඳන්න යනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. දැන් අද නම් දස අතේ දිවුරල කියන්නේ නැද්ද ඔබ වහන්සේට කවුරු හරි බොරුවක් කියලා. මම එහෙම කරනවද? මම මේ සද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. කවුද ඔය බොරුව කිව්වේ කියලා අහන්නේ නැද්ද? අහනවා.
නමුත් උන්වහන්සේ කියනවා ඇත්ත ඇත්ත. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං හැමදාමත් දවල්ට හෙට යනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා වඩින්න කිව්වා කුලයට ගරා වැටිච්ච ලිඳක් ළඟට යනවා වගේ. දැන් ගරා වැටිච්ච ලිඳක් ළඟට මිනිස්සු ඈතින් කය ඈත් කරගෙන නේද බලන්නේ. අන්න ඒ වගේ යන්න කිව්වා. හැමදාමත් ආගන්තුක වේසයෙන් යන්න කිව්වා. ගරා වැටිච්ච ලිඳක් ළඟට යන්නේ යම්සේද එසේම භික්ෂුව කුලයට පැමිණෙන්න ඕන කිව්වා. දැන් අර භික්ෂුව Tamanගේ ඇත්ත తත්වේ ප්‍රකට කළා. මායාවක් තිබ්බේ නැහැ. අසටෝ හෝති අමායාවි. පිරිහිච්ච ලක්ෂණ ඕන කෙනෙක්ගේ තියෙන්න පුළුවන් සාංශාරික සත්වයේ විදියට. හැබැයි ඒ ජීවිතය ඇස්සේ ප්‍රකට වුණේ නෑ පින්වත්නි මායාව. ඒක තමයි තුන්වෙනි උපකාරය. ඊළඟට හතරවෙනි එක තමයි අකුසල් ධර්ම ප්‍රහාණය කිරීමත් කුසල් ධර්මයක් උපදවා ගැනීමත් පිළිබඳ පින්වත්නි නොපසු බස්නා දැඩි පරාක්‍රම වීරියක් තියෙන්න ඕන කියනවා. ඒක තමයි තුන්වෙනි කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. ඇරඹූ වීරිය හදාගන්න කියනවා. ඒක තමයි උපකාරයේ පිණිස පවතින හතරවෙනි කාරණේ. දැන් මෙතන අකුසලය කියලා කිව්වේ සම්පූර්ණයෙන්ම නීවරණය, කුසලය කියලා කිව්වේ සප්තබොජ්ජංගේ. නීවරණයේ දුරු කිරීමත් සප්තබොජ්ජංගේ උපදවා ගැනීම පිණිසත් උපකාරයක්, වීරියක් හදාගන්න කියනවා. ඒ වීරිය තමයි නිවන කරා පැමිණෙන ශ්‍රාවකයෙකුට හතරවෙනි උපකාරය. පස්වෙනි උපකාරය තමයි පින්වත්නි පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛාය ගාමිනියා. බුදුරජාණන් වහන්සේ මතක් කළා ප්‍රඥාවන්ත වෙනවා පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය. උදයත්ත ගාමිනී ප්‍රඥාව තුලින්. උදයත්ත ගාමිනී ප්‍රඥාව කියන්නේ හට ගැනීමයි නැතිවීමයි දකින ප්‍රඥාවක් හදා ගන්නවා. ඇතිවීම නැතිවීම දකින ප්‍රඥාවට කියනවා මොකද්ද? උදයත්ත ගාමිනී ප්‍රඥාව. උදයත්ත ගාමිනී ප්‍රඥාව මොන වගේ හට ගැනීම නැතිවීම? මේ ගෙවල් දොරවල් වල ඉඩ කඩන් වල ආර්ථිකේ මේවද? නෑ. අපි හොයන්නේ ඒවනේ. මෙතන හදාගන්නේ ස්කන්ධයන්ගේ උදේවැය, ආයතනයන්ගේ උදේවැය, ධාතු කොටස් වල උදේවැය දකින උදයත්ත ගාමිනී ප්‍රඥාවක් හදාගන්නවා. ඒ උදයත්ත ගාමිනී ප්‍රඥාව හදාගත්තට පස්සේ ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන මනවින් දුක ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ඒක තමයි බොහෝ උපකාරයේ පිණිස පවතින පස්වෙනි කාරණේ. මේ ආකාරයෙන් පළවෙනියෙන් උපකාරය හදාගන්නවා. ඔය උපකාරය හදාගත්තට පස්සේ පින්වත්නි මිත්‍යා දෘෂ්ටියකට අහු වෙන්න තියෙන අවස්ථාව අඩුයි. කේන්දර පස්සේ නැකත් පස්සේ දේවාල පස්සේ විවිධාකාර මිත්‍යා දෘෂ්ටික අභිචාර විදි පස්සේ ගිහින් නන්නත්තර වෙලා ජීවිතය අසරණ වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. ඔන්න ඔය උපකාරය හදාගන්න නැතුව ධර්මී කටපාඩම් කරගත්තට කොහොමත් වැඩක් නැහැ. ඒ නිසා උපකාරාර්ථය පළවෙනි කාරණය. එතකොට පින්වත්නි උපකාරාර්ථය ඒ විදියට Taman ගොඩනගා ගන්නකොට එතනින් එහාට ඒ බුද්ධ ශ්‍රාවකයා විසින් පින්වත්නි ප්‍රගුණ කළ යුතු දෙයක් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා. මේ ජීවිතය තුළ ප්‍රගුණ කළ යුතු දේ විදියට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නා සම්මා සමාධිය. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පංචාංගිකෝ සම්මා සමාධි. මහණෙනි භාවේ තබ්බ ප්‍රගුණ කළ යුතු දේ විදියට සමාධි අවස්ථා පහක්. දැන් බලන්න උපකාරාර්ථය හදාගත්තා ආකාර පහකින් එතනින් පස්සේ පින්වත්නි පංචාංගිකෝ සම්මා සමාධි අංග පහකින් යුක්ත ස්ථාන පහකදී හදාගන්න සමාධිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට බොහෝම පැහැදිලිව දේශනා කොට වදාලා. පළවෙනි එක තමයි පින්වත්නි පස් තැනකදී හදාගන්න සමාධිය ප්‍රීති පරණතා, සුඛ පරණතා, චේතෝ පරණතා, ආලෝක පරණතා, පච්චවෙක්කන නිමිත්තං කියලා ඉමේ පංච ධම්මා භාවේ තබ්බා භාවිතා කළ යුතු තැන් පහ විදියට භාග්‍යවතුන් වහන්සේ අපට මෙතනදී දේශනා කළා. පළවෙනි එක තමයි ප්‍රීති පරණතා. මොකද්ද මේ ප්‍රීති පරණතා කියලා කියන්නේ? ප්‍රීති පරණතා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ
ප්‍රීතිය පතුරුවමින් උපදවන පළමුවන ධ්‍යානෙ. දැන් පළවෙනි ධ්‍යානයේ තියෙනවා අංග 5ක්. මොනවද අංග 5? විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතයි පඨම ධ්‍යානය. ඒතර විතක්ක විචාරේ පීති සුඛ ඒකග්ගතා කියන තැන පින්වත්නි තියෙනවා ප්‍රීතිය පතුරුවමින් තමයි පළවෙනි ධ්‍යාන සමාධියට සමවදින්නේ. ඒතර මෙතන ප්‍රීතිය කියලා පින්වත්නි පැහැදිලි වෙන්නේ සම්පූර්ණයෙන් මානසික සංසිඳීම. සියලු දේවල් බාහිර අරමුණු පස්සේ හිත දුවන්නේ නැතුව විවිධාකාර සංස්කාර මත හිත දායාද වෙන්නේ නැතුව හිත සංස්කාරයන් කෙරෙහි දුවන්නේ නැතිකම නිසාම ඒ හිතේ උපදිනවා ප්‍රීතියක්. ඒ නිසා ප්‍රීතිය පතුරුවමින් උපදවා ගන්න පළවෙනි ධ්‍යානයට කියනවා ප්‍රීති පරණතා කියලා. ඒතර පළවෙනි ධ්‍යානය කියන එක සම්පූර්ණයෙන් සමාධිය. දැන් සමාධියේ පැති දෙකක් තියෙනවා. සම්මා සමාධිය කිව්වහම බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය පැහැදිලි කරනවා සමත වශයෙන්ුත් විපස්සනා වශයෙන්ුත්. සමත වශයෙන් කියලා කියන්නේ මේ ධ්‍යාන සිත්වලට. විදර්ශනා වශයෙන් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මඟඵලවලට. එතකොට සමත වශයෙන් ධ්‍යාන සිත් සහ විපස්සනා වශයෙන් මාර්ගඵල සිත් උපදවා ගන්න එකට කියනවා සම්මා සමාධිය කියලා. දැන් සම්මා සමාධියේ පළවෙනියෙන් අපි උනන්දු වෙන්න ඕන ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්නට. දැන් මේ ධ්‍යාන අවශ්‍යමද නිවන් අවබෝධ කරන කෙනෙකුට? අවශ්‍යමයි කියලා එකක් නැහැ. පළවෙනි ධ්‍යානෙට යන්නේ නැතු වුණත් විදර්ශනා කරන්න බැරි කමක් නැහැ. නමුත් පළවෙනි ධ්‍යානය තුල වාසය කරමින් යම් කෙනෙක් Taman විදර්ශනා නුවණකින් ලෝකේ දැක්කොත් ඒ දැක්ම පින්වත්නි හරිම ස්ථාවරයි. හරිම ස්ථාවරයි. ඒකට කියනවා පීති පරණතා කියලා. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි සුඛ පරණතා. මොකද්ද මේ සුඛ පරණතා කියලා කියන්නේ? සුඛ පරණතා කියලා කියන්නේ සැපය පතුරුවමින් උපදව ගන්න දෙවැනි ධ්‍යානය. දෙවැනි ධ්‍යානයේ තුල පින්වත්නි කයයි මනසයි දෙකම සංසිඳිලා කය පුරාම විහිදී ගිය ප්‍රීතියක් අත්දකින්න ලැබෙනවා. ඒකට අපි කියනවා සුඛ පරණතා කියලා. සුඛය තමයි පැතිරිලා යන්නේ. දැන් පළවෙනි ධ්‍යානය ගැන කියද්දි මෙතන කියනවා ප්‍රීති පරණතා. ප්‍රීතිය තමයි පැතිරිලා යන්නේ. දැන් මෙතන ප්‍රීතියත් සංසිඳිලා පින්වත්නි. අතන ප්‍රීතියත් ක්‍රියාත්මකයි. මෙතන පළවෙනි ධ්‍යානයේ තිබුණු විතර්කයත් හොඳටම නිවිලා. විචාරයත් හොඳටම නිවිලා තියෙන්නේ. ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිතයි පඨම දෙවෙනි ධ්‍යානය. ඒතකොට සුඛය හොඳට දැනෙනවා. සම්පූර්ණයෙන්ම කය පුරා විහිදී ගිය සැපයක් දැනෙන දෙවැනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්න ඕන. ඒක තමයි ප්‍රගුණ කරන්න ඕන දෙවැනි කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා පින්වත්නි තුන්වෙනි කාරණේ තමයි චේතෝ පරණතා. චේතෝ පරණතා කියලා මෙතන පැහැදිලි කරන්නේ අන්‍යයන්ගේ සිත දැනගන්න ආයුරින් නුවණ පතුරවන සමාධිය. දැන් වෙනත් කෙනෙක්ගේ සිත දැනගන්න පමණින් සම්පූර්ණයෙන්ම සම්මා සමාධිය සම්පූර්ණ වෙන්නෙත් නැහැ. ඒක අවශ්‍යමයි කියලා අපි ධර්මයේ පැහැදිලි කරන්නෙත් නැහැ. චේතෝ පරණතා කියලා කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම අන්‍යයන්ගේ සිත දැනගන්න ආයුරින් නුවණ පතුරවන සමාධිය. දැන් වින අයගේ සිත දැනගන්න නුවණක් අවශ්‍ය වෙන්නේ විදර්ශනා කරනකොට පින්වත්නි පස් තැනකදී විදර්ශනා කරන්න ඕන අවම වශයෙන්. ඒ තමයි අතීත ස්කන්ධ ලෝකේ විදර්ශනා කරන්න ඕන, අනාගත ස්කන්ධ ලෝකේ විදර්ශනා කරන්න ඕන, වර්තමානයේ පවතින මේ ස්කන්ධයන් විදර්ශනා කරන්න ඕන. එතකොට තැන් තුනයි. අජ්ජත් වශයෙන් ස්කන්ධයන් විදර්ශනා කරන්න ඕන. ඒ කියන්නේ තමන් තුල ස්කන්ධ ලෝකේ විදර්ශනා කරන්න ඕන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා බහිද්ධාවා. ඒ කියන්නේ එළිය පැත්තේ බාහිර සවිඥානික කයවලුත් විදර්ශනා කරන්න ඕන. මේ බාහිර ස්වභාවයේ තුල පවතින යථාර්ථයේ තේරුම් ගන්න මේ චේතෝ පරණතා කියන එක වැදගත්. එහෙම නැතු එක එක්කනාගේ හිත දැනගෙන ඒ හිතේ තියෙන මොනවද කියලා හොයන්න එහෙම නෙමෙයි මේ සමාධිය දියුණු කරන්නේ. මෙතන ගැඹුරු දාර්ශනික අර්ථය තමයි අන්‍යයන්ගේ ස්වභාවයත් මගේ ස්වභාවයමයි. මා තුලත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන
ස්කන්ධ ධර්මයන් ඇතිවි නැතිවි යනවා. බාහිරත් මේ ස්වභාවයම නේද වෙන්නේ. ඒ කියන්නේ මගේ දරුවා තුලත් මේ බඳුම ස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා නේද? මගේ බිරිඳ තුලත් මේ බඳුම ස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා නේද කියන ඒ නුවණ පින්වත්නි සම්පූර්ණයෙන්ම විනිවිද යන දැක්මක් සහිතව ඇති කරගන්න මේ චේතෝපරණතා කියන එක හරි වැදගත් දෙයක්. ඒතකොට මේ චේතෝපරණතා කියන්නේ මිනිසුන්ගේ හිත් දැනගෙන ගරහා කරන්න උපදව ගන්න සමාධියක් විදියට නෙමෙයි. අන්‍යයන් තුලත් නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ මේ විදියටයි. මා තුලත් මේ ස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් අනාත්ම වශයෙන්ම දකින්න ඕන. ඇතරම 3 තැනක නෙමෙයි 11 තැනකදී දකින්න ඕන. බාහිර ස්කන්ධේනුත් මේ විදිහටම අනිත්‍යයි. මගේ දරුවාගේ රූපයත් අනිත්‍යයි. මගේ දරුවා තුල ඇති වෙන වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් අනිත්‍යයි. සංඥාවත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් අනිත්‍යයි. මේ විදියට බාහිර ලෝකයක් විදර්ශනා කරන්න තමයි චේතෝපරණතාවේ වැදගත් වෙන්නේ. ඊළඟට හතරවෙනි එක තමයි ආලෝකපරණතා. පින්වත්නි මොකද්ද මේ ආලෝකපරණතා කියලා කියන්නේ? ආලෝකය පැතිරවීමෙන් දිවස් ලබන සමාධි. ඒ කියන්නේ මේ ආලෝක සංඥාව උපන්නට පස්සේ ඒක පතුරුව පින්වත්නි බලනවා අන්‍යයන්ගේ සිත් ඒ විදිහටම දැනගන්නවා. ඒ කියන්නේ අන්‍යයන්ගේ සිත් දැනගන්න එක විතරක් නෙමෙයි දිවසින් හරියට ඇහැට පේන්නේ නැති අර අපි කියන්නේ විදර්ශනා කරනකොට දුර රූපයේද ළඟ රූපයේද මේ විදිහට ස්කන්ධයන් ගැන කියද්දී දූරේවා සන්තිකේවා හීනංවා පනීතංවා මේ විදිහට විදර්ශනා කරන්න ඕන කියලා. හීන රූපයත් 11 ආකාරයකින් විදර්ශනා කරනවා. ප්‍රනීත රූපයත් 11 ආකාරයකින් විදර්ශනා කරනවා. ඊට පස්සේ දූරේවා සන්තිකේවා දුර රූපයත් ඒ විදිහට විදර්ශනා කරනවා. ළඟ රූපයත් ඒ විදිහට විදර්ශනා කරනවා. මේ විදිහට පින්වත්නි විදර්ශනා කරන ශ්‍රාවකයෙකුට මේ ආලෝකයේ පැතිරවීමෙන් ලැබෙන දිවස් ලබන සමාධිය මේ සමාධි මට්ටම තුල මේක අවශ්‍යම දෙයක් නෙමෙයි. නමුත් මේ ආලෝක සමාධිය උපදව ගත්තොත් ආලෝක පරණතා කියන ස්වභාවය උපදව ගත්තොත් වෙනදට වඩා වැඩි උද්‍යෝගයකින් ලෝකේ යථාර්ථයට විවෘත වෙන්න පුළුවන්. මොකද එයාට දිවසින් දකින්න පුළුවන් මේ සියල්ල තුලම මාගේ ඇතුලේ ලෝකේ විතරක් නෙමෙයි මේ සියල්ල තුරම නිරතුරුව විපරිණාමයටපත් වෙන නිරන්තරයෙන් හටගන්න ඒ හටගත්ත තැනම ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යන ස්වභාවයක් කියන මේ සමාධිය ප්‍රගුණ කිරීමෙන් අත්දකින්න ඕන තත්වයක්. දැන් බලන්න එතකොට භාවනාව කියන එක මොන්න තරම් වැදගත්කමක් තියෙන උපකාරාර්ථයෙන් අනුග්‍රහායාර්ථයෙන් කොයිතරම් වැදගත් දෙයක්ද කියන එක මේකෙන් තේරුම් ගන්න. ඊළඟ කාරණේ තමයි පින්වත්නි පච්චවෙක්කන නිමිත්තං. පච්චවෙක්කන නිමිත්තං කියන්නේ මේ විදියට එයාගේ සමාධිය දියුණු වෙනකොට එයා අනිත්‍ය වශයෙන් අනිච්චතෝ දුක්ඛතෝ ගණ්ඩතෝ සල්ලතෝ රෝගතෝ ඵලතෝ ඵලොක්කතෝ මේ විදියට එයා විදර්ශනා කරනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හුලක් වශයෙන් ගඩුවක් වශයෙන් අනාත්ම දෙයක් වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් Tamanගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් වශයෙන් අනුන්ට අයිති දෙයක් වශයෙන් මේ විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ලෝකයම එහෙමත් නැත්නම් ස්කන්ධ ධාතු ආයතන කියන කොටස් එහෙමත් නැත්නම් නාම රූප කියන කොටස් නාමයත් රූපයත් මේ දෙකම මේ විදියට විදර්ශනා කරනකොට පින්වත්නි පච්චවෙක්කන නිමිත්තං මේ සමාධිය තුලින් ඇති කරගන්න ඕන සමාධි අවදියක් කියන්නේ. මොකද්ද පච්චවෙක්කන නිමිත්ත කියලා කියන්නේ? පච්චවෙක්කන නිමිත්ත කියලා කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැසීම පදනම් කරගෙන. ඒක සම්පූර්ණයෙන් නොවෙන්නත් පුළුවන්. Tamanගේ ජීවිතයේ නැසුණු කෙලෙස් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණා කරගන්න ඥාණයෙන් යුතු සමාධිය. මේක උපදව ගන්න ඕන කියලා එකක් නැහැ. නමුත් මේ සමාධිය උපදව ගත්තොත් එයාට තේරෙනවා මගේ සෝතාපන්න තත්වයේ තුල මගේ සීලය මෙපමණයි වැඩුණේ, සමාධිය මෙපමණයි වැඩුණේ, ප්‍රඥාව මෙපමණයි වැඩුණේ. ඊට පස්සේ මගේ සක්කාය දිට්ඨිය මේ විදියට ගැලවිලා ගියේ, විචිකිච්ඡාව මේ විදියට ගැලවිලා ගියේ. ඊට පස්සේ සීලබ්බත පරාමාසය මෙන්න මෙතන ඉඳලයි මගේ කැඩිලා ගියේ.
නැවත නූපදින ආකාරයකම සක්කාය දිට්ඨිය දැන් උපදින්නේ නෑ නේද කියලා අර තමන් තුළ ඇතිවෙච්ච අවබෝධය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරගන්නට ඥානයක් ඇති වෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂණා කිරීමෙන් යුතු සමාධියක් සමාධි මට්ටමක් ඇති වෙනවා. ඒකට කියනවා පච්චවෙක්කන නිමිත්තං කියලා. දැන් මේ తত্ত্বය තුල යම් ශ්‍රාවකෙක් අවබෝධයටපත් වුනොත් ඒ අවබෝධයටපත් වෙච්ච ශ්‍රාවකයාට තවත් කෙනෙක්ගෙන් Tamanගේ අවබෝධය ගැන අහන්න ඕනේ නැහැ. මං දැන් සෝතාපන්න වෙලාද, සකදාගාමි වෙලාද, අනාගාමි වෙලාද කියලා තවත් කෙනෙක්ගෙන් පින්වත්නි අහන්න ඕනේ නැහැ. ඒ කියන්නේ හේතුව තමයි Tamanටම Tamanගේ ලැබූ අවබෝධය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරගන්න පුළුවන්. දැන් බලන්න පස්සාකාරයකින් උපකාර හදා ගන්නකොට එයා පස්සාකාරයක සමාධියක් දියුණු කරන්න ඕන. පස්සාකාරයක සමාධියක් දියුණු කරන්න ඕන. ඒතර මේ සමාධිය ප්‍රගුණ කරනකොට එයා පිළිසිඳ දැනගන්නවා එක දෙයක්. මොකද්ද? ඒකට කියන්නේ පරිඤ්ඤය කියලා. පරිඤ්ඤය එ르දි කියලා කියන්නේ ඔකට. පරිඤ්ඤය එ르දි යාට උපදව ගන්න පුළුවන්. භාවේ තබ්බේර්දිය උපදව ගත්තා. භාවිතා කළ යුතු දේ මෙයයි, භාවිතා නොකළ යුතු දේ මෙයයි කියලා එයා දැනගත්තා. ඒ දැන ගැනීම තුලම පින්වත්නි පිළිසිඳ දැක ගන්න ඕන දේ දැනගන්නවා. මොකද්ද පිළිසිඳ දැනගන්න ඕන? පංච උපාදානස්කන්ධා සෙය්‍යති දං රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඤූපාදානස්කන්ධෝ සංකාරූපාදානස්කන්ධෝ විඥානූපාදානස්කන්ධෝ ඉමේ පංච ධම්මා පරිඤ්ඤය. පින්වත් මහණෙනි, රූප උපාදානස්කන්ධය කියන්නේ මෙයයි. රූපේ ඇතිවීම මෙයයි. රූපේ වෙනසීම මෙයයි. වේදනා උපාදානස්කන්ධය කියන්නේ මෙයයි. වේදනාවේ ඇතිවීම මෙයයි, නැතිවීම මෙයයි. සංඤූපාදානස්කන්ධය කියන්නේ මෙයයි. සංඥා උපාදානී වෙන්නේ මේ විදියටයි. ඇතිවීම මෙයයි, නැතිවීම මෙයයි. සංකාරූපාදානස්කන්ධය කියන්නේ මෙයයි. සංකාරූපාදානස්කන්ධයෙන් වෙනසීම, නැසීම මෙයයි. විඥානූපාදානස්කන්ධය කියන්නේ මෙයයි, නැතිවීම මෙයයි. මේ විදියට පින්වත්නි පිළිසිඳ දැනගන්නවා එයා පංච උපාදානස්කන්ධය පිළිබඳ. පංච උපාදානස්කන්ධය පිළිබඳ පිළිසිඳ දැනගන්නේ දැන් බණකින් අහලාද? නෑ. එයාගේම හිතින් එයා දැනගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් එයා දැනගත්ත දේ නෙමෙයි දැනගන්නේ. එයාගේ අවබෝධයෙන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්මයේ තුලින් තමයි අනුමාන නුවණක් එයා හදාගත්තේ. මේක මෙහෙමයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපිට දැන් මෙතනදී වැදගත් නෑ. මොකද මෙතනදී වැදගත් මගේ හිත තුල ගොඩ නැගෙන අවබෝධයයි. මගේ හිත තුල ගොඩ නැගෙන නික්ලේශී භාවයන් තමයි මෙතනදී පින්වත්නි අතිශය වැදගත් වෙන්නේ. දැන් මේ තැනදී ඒ ශ්‍රාවකයා විසින් තමන්ගේම හිතින් තමන්ගේම ස්කන්ධ ලෝකය දකිනවා ප්‍රගුණ කළ යුතු සමාධි මට්ටම් 5 ඇති වෙනකොට. එතකොට පිළිසිඳ දැනගන්නේ මේ ලෝකයේ තියෙන විවිධ දැනුම් පරාස ගැන නෙමෙයි. විද්‍යාත්මක ලෝකය ගැන නෙමෙයි. විද්‍යාත්මක ලෝකයේ විසින් කරපු පර්යේෂණ ගැන නෙමෙයි. විද්‍යාත්මක ලෝකයේ නිරතුරුව ගවේෂණය කරපු හුදු දැනුම් පරාස නෙමෙයි. ලෝකය, විශ්වය, පෘථුවිය, දේශපාලනය, ආර්ථිකය, විවිධාකාර ආගමික මතවාද, දර්ශන මේ කිසිවක් නෙමෙයි. මෙතනදී ඒ ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම ඇති කරගන්නේ තමන්ගේම හිතින් තමන්ගේම ස්කන්ධයන්ගේ උදේවැය. මේක තමයි පිළිසිඳ දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ පිළිසිඳ දැන ගැනීමට අර උපදවගත්ත සමාධිය උදව් කරනවා පස් තැනකදී නුවණ හදාගන්න. මොකක්ද අර පස් තැන කිව්වේ? අතීත, අනාගත, වර්තමාන, අජ්ජත් බහිද්ද. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන්ගේ පස් තැනක නුවණ හදාගන්න අර සමාධි මට්ටම් 5ම උදව් කරනවා. මොකද මෙතන චේතෝ පරණතා, ප්‍රීති පරණතා, සුඛ පරණතා, ආලෝක පරණතා, පච්චවෙක්කන නිමිත්තන් කියන සම්මා සමාධියට අදාළ අංග ගණනාවක් පින්වත්නි මෙතන දියුණු වුණානේ. ඒ දියුණු වීම තුල බහිද්දාවා එළියේ දරුවා තුල, බිරිඳ තුල, ස්වාමියා තුල ස්කන්ධයන්ගේ යථාර්ථයේ දකින්න මට්ටමේ සමාධි අවධියකුත් මෙතනින් උපදව ගත්තනේ. ඒක අවශ්‍යම නැති වුණත් එයා ඒක ඒ තුලින් විනිවිද දකින්න පුළුවන්නේ. මගේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ යම් විදියකද දරුවා තුලත්, බිරිඳ තුලත්, ස්වාමියා තුලත්, අම්මා තුලත්, තාත්තා තුලත් මේ ලෝකේ කවර තරාතිරමක කෙනෙක් තුල වුණත් ස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම
මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ කියන පැහැදිලි නුවණ ඇති කරගත්ත සම්මා සමාධිය තුලින්. එතනින් පිළිසිඳ දැනගන්නවා අතීත අනාගත වර්තමාන අජ්ජත් බහිද්ද කියන අවස්ථා පහේදී ස්කන්ධයන් පහ ක්‍රියාත්මක වෙන විදිය. පිළිසිඳ දැනගන්නවා. තමන්ගේම නුවණින් තමන්ගේම හදවතින් විනිවිද යන දැක්මක් හදා ගන්නවා. එතකොට ඒ විදියට දැක්ම හදා ගන්නකොට එයා තුල ඉතිරි නැතුව නිරුද්ධ වෙවි යනවා ප්‍රහාණය වෙලා යනවා කාරණා පහක්. කතමේ පංච ධම්මා පහතබ්බා. කාරණා පහක් ප්‍රහාණය වෙලා යනවා. මොනවද ඒ ප්‍රහාණය වෙලා යන්නේ? පංච නීවරණානි කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය කියන නීවරණ ධර්මයන් පින්වත් න්යාගේ හිතින් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒ තමයි පින්වත්නි දැන් බලන්න ප්‍රහාණය වෙනවා ඉතිරි නැතිවම. දැන් කාමච්ඡන්දයක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. මේ කාමයන් කෙරෙහි බොහෝම සතුටෙන් පිළිගන්න කැමැති වෙන ගතියක් අපේ හිතේ තියෙනවා. ඒතර උපන් කාමච්ඡන්දයත් අපි රස කරනවා. නූපන් කාමච්ඡන්දේ අපි උපද්දව ගන්න මේ ලෝකේ සූදානමක් තියෙනවා. මොකද මේ ලෝකේ අපිට කියලා දෙන්නේ නූපන් කාමච්ඡන්දේ උපදව ගන්නට කියලයි. නූපන් කාමච්ඡන්දේ උපදව ගන්න තමයි ලෝකයෙන් අපට තල්ලුව ලැබෙන්නේ. તો නූපන් කාමච්ඡන්ද ආදී නීවරණ උපදව ගන්න ලෝකයෙන් තල්ලුව හම්බුණාට මේවා සම්පූර්ණයෙන් පහතබ්බ පැත්තකට විසි කරලා දාන්න, ප්‍රහාණය කරලා දාන්න ස්ථාවර නුවණක් මේ ලෝකෙන් අපට හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකෙන් හම්බෙන්නේ නැති නිසා අපි ඒක අමාරුවෙන් හරි උපදව ගන්නවා. ඉතින් මෙතන පින්වත්නි මිත්‍යාවට කිසිම ආකාරයකින් ඉඩක් නැහැ. කාමච්ඡන්ද නීවරණය පහතබ්බ ප්‍රහාණය වෙනවා. නැවත කාමයන් මුල් කරගෙන ඡන්දයක් මනසේ රැඳෙන්නේ නැහැ. ඇසෙන් දකින රූපය කෙරෙහි නිමිති අනුනිමිති මනසේ ලියාගන්නේ. දැක්ක තැනම අතහැරිලා යනවා. දැක්ක තැනම එයාට ඒ ලෝකේ මග හැරෙනවා. ව්‍යාපාද නීවරණයට ඉඩක් නැහැ. එයා තුල ගැටෙන ගතියක්, අමනාප ගතියක්, දොම්නසක් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් අත්දකින ලෝකයේ කෙරෙහි ඇති වෙන්නේ නැහැ. ව්‍යාපාදයක් කිසිම අයුරකින් උද්ගත වෙන්න දැන් මෙතන ඉඩක් නැහැ. මොකද මෙයා පිළිවෙලින් පිළිවෙලට අවශ්‍ය ක්‍රමානුකූල පටිපාටියට ඇවිල්ලා තියෙන. උපකාරය හදාගෙන තියෙන ආකාර පහකින්, ඊට පස්සේ සමාධි මට්ටම දියුණු කරනවා ආකාර පහකින්, පිළිසිඳ දැනගන්න ඕන පංචස්කන්ධය පිළිබඳ දැනගන්නවා. ඒකත් පස් තැනකදීම දැනගන්නවා. අතීත අනාගත වර්තමාන අජ්ජත් බහිද්ද ඇතුලේ එළියේ සියලු ස්කන්ධයන් පිළිබඳ දැනගන්නවා. ඒකට සමාධිය උදව් කරනවා. ඒ සම්මා සමාධියේ ප්‍රීතිපරණතා, සුඛපරණතා, චේතෝපරණතා, ආලෝකපරණතා, පච්චවෙක්කන නිමිත්තං කියන අවස්ථා පහට උපකාරාර්ථයෙන් බොහෝ කාරණා උදව් කළා. ඒවා අපි දේශනාවේ මුලදී ඔබට පැහැදිලි කළා. දැන් මෙතනදී ප්‍රහාණය වෙනවා ව්‍යාපාදේ. දැන් ව්‍යාපාදේ කියන එක හිතට රැඳෙන්නේ නැහැ. ව්‍යාපාදේ කියන එක නිමිත්තක් විදියට මනසේ රැඳෙන්නේ නැහැ. හේතුව තමයි දැන් ව්‍යාපාදේ ඇති කරගන්නේ මොකටද? දැන් මේ ඇහෙන් දකින ලෝකේ නිසා, කනින් අහන ලෝකේ නිසා, නාසයට දැනෙන ලෝකේ නිසා මේ ලෝකේ දැනෙන්නේ ඒ විදියටයි. දිවට දැනෙන ලෝකේ නිසා, කයට දැනෙන පහස මුල් කරගෙන අත්දකින්න මේ ලෝකයේ සියලු දේවල් ඔය විදියටයි අපිට අත්දකින්න තියෙන්නේ. ලෝකේ කොයිතරම් දේවල් තිබුණත් ඇස කන නාසය දිවකය මනස කියන ලෝකයට වඩා වැඩියෙන් ලෝකේ අත්දකින්න බෑ. අපි ලෝකය කියලා කියන්නේ ඇහින් දකින්න රූප වලට වඩා වැඩි දෙයකට නෙමෙයි. කනෙන් අහන ශබ්ද වලට තමයි අපේ ලෝකය. ඊට වඩා ලෝකයක් අපිට නැහැ. නාසය දිවකය මනස කියන මේ ආයතන හරහා අත්දකින්න ලෝකයට වඩා ලෝකයක් මේ ලෝකේ පින්වත්නි අපිට නැහැ. ඒතර මේ අත්දකින්න ලෝකේ නිසා අපිට හැම වෙලාවකම එක්ක ව්‍යාපාදේ ඇති වෙනවා. මට තමයි කිව්වේ, මට තමයි බෑන්නේ, මටමයි බෑන්නේ, මම මෙච්චර උදව් කරලා තියනවා කිය ව්‍යාපාදයට ඕන තරම් හේතු තියෙනවා. මේ ලෝකේනුත් ව්‍යාපාදයට අපිට උදව් කරනවා. දැන් සාමාන්‍ය ලෝකේ කියන්නේ ව්‍යාපාදේ අවුස්ස ගන්න කියලායි. ව්‍යාපාදේ ඇවිස්සෙන්නේ නැත්තම් බලෙන් හරි එළියෙන් අවුස්ස ගන්න කියලා කියනවා. ඒකනේ පාසල් යන දරුවෙකුට අම්මා කියන්නේ, ඒ කියන්නේ දරුවාගේ ව්‍යාපාදයට අම්මා උදව් කරනවා.
කියන ඔයාට ගැහුවොත් ඔයා අත් දෙක හොල්ල හොල්ල ඉන්න එපා. ඔයත් ගහලා ඉන්න. එතනින් පස්සේ වෙන දේ මම බලා ගන්න. එහෙම කියන්නේ නැද්ද සමහර අය? කියනවා. දැන් ඒකේ ASCII ව්‍යාපාදයට නිකන් තල්ලුවක් දෙන බවක් පේන්නේ නැද්ද? තල්ලුවක් දෙනවා. ගැහුවොත් ගහලා ඉන්න. බැන්නොත් බැනලා ඉන්න. එතනින් පස්සේ වෙන ඒවා ගැන අපි පස්සේ බලමු. එහෙමයි ලෝකේ කියන්නේ. ඒතර දැන් මෙතන ව්‍යාපාදේ රැඳෙන්නේ නැහැ. හේතුව තමයි පිළිසිඳ දැනගන්න ඕනේ ස්කන්ධයන් ගැන දැනගෙන තියෙනවා. මොකද කෙනෙක් බණින කොටත් එයා තුල සෝත විඥානය පහළ වෙනවා, විඥානස්කන්ධයක් පහළ වෙනවා, බණින එක අඳුන ගන්නවා, සංඥාස්කන්ධයක් පහළ වෙනවා Taman තුල. ඊට අනුව දුක් වේදනාවක්, අමනාප ගතියක්, දුම්නසක් ඇති වෙනවා. දුක් වේදනාව කියන්නේ වේදනාස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව Tamanගේ හිත තුල සිතුවිලි ජනිත වෙනවා, ශබ්ද සංචේතන අහපු දෙයට අනුව වෛරය ඇති වෙනවා, පලිගණ්ඩ හිතෙනවා, ද්වේෂ කරන්න හිතෙනවා, ක්‍රෝධය හැදෙනවා. මේ විදියට නොයෙක් ආකාරයේ සිතුවිලි ධර්ම හිතට ගලාගෙන එනවා කන පැත්තෙන්. ඒවට කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශබ්ද සංචේතනා කියලා. ඒතර ශබ්ද සංචේතනා කියන්නේ සංකාර උපාදානස්කන්ධේ ඒකත් මම තුලයි ඇති උනේ, ඒකත් ඇති වෙලා ඒකත් නිරුද්ධ වෙලා යනවා. ඊට අනුව ව්‍යාපාදයේ ඇති වෙච්ච වෙලාවක රූප කලාප හට ගන්නවා. ඒ කියන්නේ රූපය චිත්තජ රූප ඇති වෙනවා, චිත්තජ රූප එතනම නිරුද්ධ වෙලා යනවා. ඒකයි කේන්ති ගියපු වෙලාවට ඇස් රතු වෙන්නේ, දාඩිය දාන්නේ, ඇඬෙන්නේ, ඊට පස්සේ ඇඟ වෙවුලන්නේ. සමහර මිනිස්සු ගමේ කතාවට කියන්නේ මගේ ඇඟ නලියනවා, මට ගහන්න හිතුණා, මට හොඳ වයින් දෙකක් කතා කරන්න හිතුණා කියන්නේ ඇයි? එහෙනම් අර නාම ධර්ම, ඒ කියන්නේ චක්කු විඥානස්කන්ධය, සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය, සංකාරස්කන්ධය කියන ස්කන්ධ ධර්මයන් හතර පදනම් කරගෙන රූපේත් විශාල වෙනස්කම් ඇති වෙලා නැති වෙලා යනවා. දැන් මේ කතාව ඉස්සලා දැනගෙනනේ තියෙන්නේ. මොකද්ද පිළිසිඳ දැනගන්න ඕන? කතමේ පංච ධම්මා පරිඤ්ඤය පංච උපාදානස්කන්ධා සෙය්‍යති දං රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ කියලා අපි කිව්වේ පිළිසිඳ දැනගන්න ඕන දේ දැනගෙන තියෙනවා. ඒතර මේක ඇතිවීම නැතිවීම දන්නවා. ඒතර එයා දන්නවා ව්‍යාපාදේ ඇති වුණත් මා තුල ස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා විනා ඊට වඩා වෙන මොකක්වත් වෙන්නේ නැහැ කියලා දැන් මේ පුද්ගලයා දන්නවා. දන්න නිසා පින්වත් නිතර ව්‍යාපාදේ නැහැ. ව්‍යාපාදේ ඉතිරි නැතිවම ප්‍රහාණය වෙලා යනවා. තීන මිද්දේට ඉඩක් නැහැ. තීන මිද්දේට හිත යට වෙන්න විදියක් නැහැ. එයා තුල පුදුමාකාර උද්‍යෝගයක් තියෙනවා මේ ධර්මයේ රැකවරණය ගැන. උද්දච්ච කුක්කුජ්ජ නැහැ. හිත විසිරෙන්නේ නැහැ, වික්ෂිප්ත වෙන්නේ නැහැ, හිත පෙලෙන්නේ නැහැ, හිත හැකිලෙන්නේ නැහැ. බොහෝම විවෘතයි හිත. ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් විදියට හිත විවෘතයි, හැකිලිලා නැහැ. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ හිත හැකිලෙනවා. එක්ක එක පැත්තකට විවෘත වෙනවා. සැපේ පැත්තට, සනීපේ පැත්තට, ඊට පස්සේ ලාභේ පැත්තට, ප්‍රශංසාව පැත්තට. ওই පැත්තට විතරයි හිත නතු වෙන්නේ. දැන් මෙතන හිත හැකිලිලා නැහැ. හිත හැම පැත්තටම විවෘත වෙලා තියෙන්නේ. ලාභේ ලැබුණත් එකයි, අලාභේ ලැබුණත් එකයි. නින්දාව ලැබුණත් එකයි, ප්‍රශංසාව ලැබුණත් එකයි. සැප ලැබුණත් එකයි, දුක් ලැබුණත් එකයි, මොනවා ලැබුණත් එකයි. ලෝකේ යථාර්ථවාදීව ඉන්නේ. උද්දච්ච කුක්කුච්චේට ඉඩ නැහැ. හිත විසිරෙන්නේ නැහැ. හොඳට සිහිනුවන පිහිටලා තියෙනවා. නැවත උද්දච්ච කුක්කුච්චයක් ඇති නොවන විදිහටම ඒක ටික ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡා නීවරණය. ඒකත් ප්‍රහාණය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් තිබ්බා නම් ඒ සැකේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය Tamanගේ ජීවිතෙන් දැකලා තියෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ අවබෝධය අපිට දකින්න බෑ. උන්වහන්සේ අවබෝධයෙන් මතක් කළානේ අපිට යම් කාරණයක්, නිවන සම්බන්ධ පණිවිඩයක් මතු කළානේ. දැන් මේ පණිවිඩය දැන් මෙයා Tamanගේ ජීවිතය තුලින් දැකලා තියෙනවා. Tamanගේ ජීවිතය තුලින් අත්දැකලා තියෙනවා. දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන යාට තියෙන පුදුම අසීමිත විශ්වාසයක්. දැන් විචිකිච්ඡා නිවරණයක් නැහැ. ඊට පස්සේ ධර්මයේ ගැන ඒ භාග්‍යවතුන් වහන්සේගේ මුව මණ්ඩලයේ උපන් ධර්මයේ ගැන පුදුම තරම් විශ්වාසයක් ඒ ශ්‍රාවකයාට තියෙනවා. ඒ ධර්මයේ ගැන ඒ ඇතිවෙච්ච විශ්වාසය කාටවත් හොලවන්න බෑ. මොකද එයාගේ ජීවිතෙන් විනිවිද ඒ අවබෝධය දැකලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතය තුළ සංඝයා ගැන සැකයක් නැහැ. රහතන් වහන්සේලා බිහි වෙනවා කියන එක ගැන සැකයක් නැහැ. හිත නිකලෙස් කරගන්න පුළුවන්. රාගයෙන් බැටකන හිත රාගේ උපදින් නැති විදියටම හිත නිරුද්ධ කරන්න පුළුවන්. දැන් එයා ඒක Tamanගේ ජීවිතෙන් දන්නවා. ඉතින් විචිකිච්ඡාවක් උපදීද දැන් නැහැ.
ඊට පස්සේ පටිච්ච සමුප්පාදය ගැන විචිකිච්ඡාවක් නැහැ. එයා දන්නවා අවිද්‍යාව නිසා ඇතිවෙන මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇති වෙලා නැති වෙලා යනවා. හේතුන් නිසාමයි මේ ඵල ධර්ම ඇති වෙන්නේ. හේතු නිරුද්ධ වීමෙන් මේ ඵල ධර්ම නිරුද්ධ වෙලා යනවාමයි කියන නුවණ ඒ ශ්‍රාවකයාට තියෙනවා. ඒත් එක්කම පින්වත්නි අතීත භවය ගැන දැන් සැක නැහැ. හිටියද නැද්ද කියලා එයාට එහෙම සැකයක් නැහැ. මොකද ඒක විනිවිද වශයෙන් අවබෝධය ඇති වෙලා තියෙනවා. අතීතේ හිටිය බව පටිච්ච සමුප්පන්නව Tamanගේම හදවතින් දැකලා තියෙනවා. අනාගතේ භවයේ හැදෙන බවත් Tamanගේම නුවණින් දැකලා තියෙනවා. මොකද මේක හිතේ ගැඹුරු අවස්ථාවක ඉන්නේ. ප්‍රගුණ කරන්න ඕන සමාධි මට්ටම් බොහෝමයක් ප්‍රගුණ වෙලා පිළිසිඳ දැනගන්න ඕන දේ දැන් දැනගෙනයි තියෙන්නේ. ඒ නිසා පින්වත්නි විචිකිච්ඡාවට හිතේ ඉඩක් නැහැ. හරි ප්‍රබෝධමත් විදියට පස්සාකාරයක ධර්මයන් පංච ධම්මා පහතබ්බා ප්‍රහාණය වෙලා යනවා. මොනවද? බුදුරජාණන් වහන්සේ වදාලා පංච නීවරණානි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා එයා ධර්මයේ තුලින් නැගී හිටිනවා. ඉතින් මෙතනදී මෙබඳු ශ්‍රාවක භාවයක් තියෙන පුද්ගලයෙක් කළගත යුතු බොහෝ දේවල් දැන් මේ වෙනකොටත් කරගෙනයි තියෙන්නේ. හැබැයි මේක හරි අනුපූර්ව පිළිවෙලකටයි සිද්ධ වුනේ. එහෙම නැතු එකපාරම ප්‍රගුණ කරන දේ ප්‍රගුණ කළේ නැහැ. උපකාර කරගන්න ඕන ධර්ම පදානියංග ධර්මයන් එයා උපකාර කරගත්තා. ඊට පස්සේ ප්‍රගුණ කරන්න ඕන භාවේතබ්බ ධර්ම සම්මා සමාධි මට්ටම් 5 ප්‍රගුණ කළා. පිළිසිඳ දැනගන්න ඕන පංච උපාදානස්කන්ධය දැන් යාගේ මහදවතට පෙනුණ පැහැදිලිව. අතීත වර්තමාන අනාගත අජ්ජත් බහිද්ද කියන 5 තැනකදී මෙයා දැනගත්තා. ප්‍රහාණය කළ යුතු පංච නීවරණ ධර්ම ඒ හිතේ ප්‍රහාණය වෙනවා. ඉතින් මේ බඳු තත්වයකටපත් වෙච්ච කෙනෙක් අමුතුවෙන් කරගත යුතු දේවල් නෑ. එයා බොහෝ දේවල් කොට හමාරයි. ඒ බඳු තැනකට හිත හදාගන්න විනිවිද යන ධර්මයක් අපි මත තිබෙන නිසා, අපි ඉදිරියේ තියෙන නිසා මේ බඳු ධර්මයක හැසිරෙනවා විනා මේ බඳු ව්‍යසනකාරී තත්වයකට අපට වෙන විකල්පයක් නැති නිසා වැඩි වැඩියෙන් ධර්මයටම දායාද වෙන්න කියලායි ඔබට යෝජනා කරන්නේ. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ වෙසෙන හිටපු අනුරාධපුර කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක HB රත්නායක මහත්මයා සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පතිනි ඉන්ද්‍රලතා රත්නායක මහත්මිය ඇතුළු පින්වතුන් ඒ දෙපළ ප්‍රධානව අද දේශනාවට දායකත්වයේ දරනවා. විශේෂයෙන්ම රත්නායක මැතිතුමනුත් ස්වර්ණපාලි බාලිකා මහාවිද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පතිනිය ඉන්ද්‍රලතා රත්නායක මැතිනියත් බලාපොරොත්තු වන්නේ ඒ දෙපළගේ විවාහ ප්‍රාප්ත වී සැප්තැම්බර් 21 වන දිනට වසර 50ක් පිරීම නිමිත්තෙන් ඒ දෙපළට ආශිර්වාද කරන්නටයි මේ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙන්නේ. ඒ දෙපළට අපි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. කායික මානසික යහපත ප්‍රාර්ථනා කරනවා. මෙලෝ පරලොව උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ දෙපළටම වඩා නිරෝගී සම්පන්න ජීවිතයක් තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තම තමන්ගේ సంతానගත ජීවිතය තුළ ජීවමාන කරගත් දෙපළක් හැටියට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම HB රත්නායක මහත්මයාගේ සහ ඉන්ද්‍රලතා රත්නායක මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන් ප්‍රධානව නමින් මිය පරලෝ යන්නට යෙදුන වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී සසර සුවපත් වේවා. ආයති භවයේ වඩා යහපත් කර ගනිත්වා. දුක් සහිත තැනකනම් ඉන් වහාත මිදේවා. සැපදායක තැනකනම් ඒ සැප වඩා දියුණු කර ගනිත්වා. ජාත්‍යාදී දුක්ඛලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම ආශිර්වාදයක් වේවා. ඒ ඇත්තන්ගේ ජීවිතවල වඩා සැනසෙල්ල යහපත අභිවෘද්ධියම සැලසේවා. ඊ타ම ඉක්මනින් සියලු දෙනාටම සාමාන්‍ය තත්වයට තමන්ගේ ජන ජීවිතය පවත්වාගෙන යෑම පිණිස මේ ධර්ම දානමේ කුසල්ද බලවත් වෙලා
හැම දිනාගේම ජීවිතයට නිදුක් නිරෝගී සුව දිගාසිරිම සැලසේවා කියලා අපි ආශිර්වාද එකතු කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ පින්වතුන් සියලු දෙනාටමත් ආශිර්වාද කරලා තියෙනවා ධර්ම දානයේ වෙනුවෙන් කැපවීම උදෙසා. ඒ සියලු දෙනාටත් සියලු දෙවියන්ටත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් සියලු බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් බලවත් වෙලා සියලු ආකාරයෙන් යහපත අභිවෘද්ධිය සිත සාන්තිය සැලසෙලා අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ පින් බලවත් වෙලා සියලු ආකාරයෙන් යහපත අභිවෘද්ධිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ වෙසෙන හිටපු අනුරාධපුර කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක HB රත්නායක මැතිතුමන්ටත් විශ්‍රාමලත් විදුහල්පතිනිය ඉන්ද්‍රලතා රත්නායක මැතිනිය ප්‍රදාන පින්නතුන්ට සියලු ආකාරයෙන් යහපත සැලසිලා ධර්මයේ පිහිට පිළිසරණ සැලසිලා මේ බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධ වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ වෙසෙන හිටපු අනුරාධපුර කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ HB රත්නායක මහත්මයා සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහාවිද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පතිනිය ඉන්ද්‍රලතා රත්නායක මහත්මිය යන පින්වත් දෙපළ විවාහ ප්‍රාප්ත වී සැප්තැම්බර් මාස 21 වන දිනට වසර 50ක් පිරීම නිමිත්තෙන් එම දෙපළටත් දයාබර දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් HB රත්නායක මහත්මයා සහ ඉන්ද්‍රලතා රත්නායක මහත්මිය යන පින්වත් දෙපළට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසෝ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.